වේලාව රාත්‍රී 8 පසු වී විනාඩි 3යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව. දේශකයන්න් වහන්සේ කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිකාරී වෑඋඩ දොඩන්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍යපාද උඩුදුම්බර සෝපිත ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන් පොල්ගහවෙල ගොඩවලේ වත්ත රෝහලපාර අංක 68න් 86 නිවසේ පදිංචි දයා දිසානායක මහත්මිය. ත්‍රිකුණාමලය නුවරපාර සිංහපුර සූරිය සෙවන අංක 159 නිවසේ පදිංචි නදීජා ජයසූරිය මෙනවිය. දොරනාගොඩ පදිංචි කේ.ඒ. ගාමිණී කුරුප්පු මහතා. හුංගම ඉහළගම කිරිබත් ආරාමේ අගුණකොළ පැලැස්සේ අනුලා සිල්මෑණියන් වහන්සේ සහ දෙහිගස්පේ සද්දා කුසල සිල්මෑණියන් වහන්සේ. මරදන් කඩවල පෙරියකුළම අරුණ නිවසේ පදිංචි ටී.බී. සෝමාවතී මහත්මිය. මැදිරිගිරිය යාය 8 අරුණගම පදිංචි එස්.ඩී. අබේමැණිකේ සහ ඩී.එම්.ජී. පොඩිමැණිකේ මහත්මිය. ඉඹුල්ගොඩ ඉහළ ඉඹුල්ගොඩ අංක 130 නිවසේ පදිංචි හෂිනි විතානගේ මෙනවිය සහ හර්ෂි විතානගේ මෙනවිය. බණ්ඩාරගම ගැලනිගම කුඹුකපාර අංක 13 නිවසේ පදිංචි රූබී කන්නංගර මහත්මිය. සදහෙවතුනි, ආශ්‍රව ප්‍රහාණය පිළිබඳවයි අද දේශකයන්න් වහන්සේ ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම භන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම බහන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අත්ති භික්ඛවේ ආසවා දස්සනා පහතබ්බාති. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි, කාරුණික පින්නතුනි, මෙතැන් සිට ඉතා ස්වල්ප කාලයක් මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ සද්ධර්ම ශ්‍රවණය කිරීමටයි. බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්ම ශ්‍රවණය විමුක්තායතනයක්, ධර්ම දේශනාවත් විමුක්තායතනයක්. අර්ථපටි සංවේදීව, ධම්මපටි සංවේදීව යමෙක් මනාකොට ධර්මය අසන්නේ නම්, ධර්මය දේශනා කරන්නේ නම්, ඒ ශ්‍රාවක දේශක දෙපාර්ශවයේම සිත් කෙලෙස් ධර්මයන්ගෙන් මිදීමට ඒ උපකාරක ධර්මයක් හැටියට සරුවක්ඥන් වහන්සේ දේශනා කළා. ධර්ම ශ්‍රවණය කිරීමට සූදානම් වන මේ කාරුණික සත්පුරුෂ පින්තුන් මනාකොට සිහිය පිහිටුවාගෙන තුනුරුවන් පිළිබඳව මහා ශ්‍රද්ධාවක් සිතේ උපදවාගෙන ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. එසේ ශ්‍රවණය කරන්නා වූ ධර්මය හොඳට ධාරණය කරගන්නට ඕන. ශ්‍රද්ධාව ඉදිරිපත් කරගෙන ධර්ම ශ්‍රවණය කරනවා වගේම පින්වත්නි, ඥානය ඉදිරිපත් කරගෙන ඥාන සම්ප්‍රයුක්තව ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. එසේ ශ්‍රවණය කරන්නා වූ ධර්මය හොඳට ධාරණය කරගන්නට ඕන, මතක තියාගන්නට ඕන. ඒ ශ්‍රවණ ධාරණය කරගන්න ධර්මයට අනුව තමන්ගේ ජීවිතයේ ඇවතුම් පැවතුම්, කතා බහ, හිතන පිළිවෙල, මේ හැම දෙයක්ම පින්වත්නි වෙනස් කරගන්නට ඕන. එහෙම වුණොත් අපිට මේ සර්වඥ ශාසනයෙන් යම් ප්‍රයෝජනයක් ලබා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඉපදෙන මැරෙන අනවරාග්‍ර සංසාර ගමනක් මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ සන්තති පරම්පරා පැවැත්මට කියන්නේ සංසාරය කියලා. ඒ ස්කන්ධයන්ගේ ධාතුන්ගේ ආයතනයන්ගේ పూర్ව ඉපැත්ම
කෙලවර ආරම්භක ස්ථානය නොමැති බවයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ බව පටිච්ච සමුප්පාද ධර්ම න්‍යායෙන් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට මනාකොට දේශනා කළා. මනාකොට පෙන්වා වදාලා. පින්වත්නි, මේ ලැබිලා තියෙන අවස්ථාව මේ අනන්ත දුක් ඇති මහා සසරින් නිදහස් වීම පිණිස අපි ප්‍රයෝජනයට ගන්න ඕන. නැවත නූපදිමි කියන කල්පනාවෙන් පින්වත්නි සම්බුද්ධ ශාසනයේ ප්‍රතිපත්ති පූර්ණය කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනයේ අවසාන ඉලක්කය, අවසාන බලාපොරොත්තුව කුමක්ද? අප මේ සර්වඥ ශාසනයක් තුළ ගුණ පිරීමේ අවසාන ඉලක්කය මොකක්ද? රතවිනීතාදී සූත්‍ර දේශනාවල මහරහතන් වහන්සේලාගේ ධර්ම සාකච්ඡා තුළ ඒ බව මනාකොට සඳහන් වෙලා තියෙනවා. මේ සම්මා සම්බුද්ධ ශාසනය අපි ගුණ පුරන්නට ඕන, පිළිවෙත් පුරන්නට ඕන පින්නතුනි, යලි නූපදීම වශයෙන් නිවී යෑම පිණිසයි. ඒකට කියන්නේ අනුපාද නිරෝධය කියලා. අනුපාදිශේෂ නිර්වාණ ධාතුව. ඒ අනුපාද නිරෝධය, අනුපාදිශේෂ නිර්වාණ ධාතුව අරමුණු කරගෙන, ඉලක්ක කරගෙන යලි නූපදීම වශයෙන් නිවී යෑම පිණිස මේ ගෞතම සර්වඥ ශාසනය තුල අපි පින්වත්නි පිළිවෙත් පුරන්නට ඕන. නැවත නැවත උපදින්න හේතු බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ස්කන්ධයන්ගේ, ධාතුන්ගේ, ආයතනයන්ගේ සන්තති පරම්පරා පැවැත්මට හේතු සර්වඥන් වහන්සේ දේශනා කළා. මේ පින්වත් පිරිස පින්කම් කරලා අවසන ප්‍රාර්ථනා කරන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයත්, උතුම් වූ නිර්වාණ ධාතුවත්. මේ පින්තුන් විටක ප්‍රාර්ථනා කරනවා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතෝ කියලා. මේ කරගත්ත පින ආශ්‍රවයන්ගේ ඡය වීම පිණිස උපකාර වෙන්න කියලා. සියලු ආශ්‍රවයන් ඡය වුණ තැන සෝපාදිශේෂ නිර්වාණ ධාතුවයි. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, දිට්ඨාශ්‍රව කියන මේ ආශ්‍රවයන් යම් සිතක යලි නූපදීම් වශයෙන්, යලි නොහට ගැනීම වශයෙන් නිරුද්ධ වුණොත් එයම නිවනයි. නොඑක් ආකාරයට බුදුරජාණන් වහන්සේ මේ සෝපාදිශේෂ නිර්වාණ ධාතුව පිළිබඳව දේශනා කළා තියෙනවා. තණ්හක්ඛයෝ නිබ්බානಂತಿ. තණ්හාවේ ඡය වීම, ගෙවී යෑම, යලි නූපදීම් වශයෙන් තණ්හා නිරෝධය නිර්වාණයයි කියලා. රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ නිබ්බානಂತಿ කියලා. රාග දේශ මෝහයන්ගේ ඡය වීම නිර්වාණයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තවත් විදිහකින් මේ ආශ්‍රව ධර්මයන්ගේ නිරෝධය, ආශ්‍රව ධර්ම යලි නොහට ගැනීම වශයෙන් නිරුද්ධ වීම නිර්වාණයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වත්නි, ආශ්‍රව ධර්ම පිළිබඳව ਸਰවාකාර විග්‍රහයක් අපිට ලැබෙන්නේ සබ්බාසව සූත්‍ර දේශනාවේදී. සබ්බාසව සංවර පරියායං වූ භික්කවේ දේශිස්සාමි කියලා සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ. මහණෙනි,
සියලු ආශ්‍රවයන්ගේ සංවරය ප්‍රහාණය තමුන්නාන්සේලාට දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී ආශ්‍රව ධර්ම දුරු කරන ක්‍රම 7ක් ලෝකයා පිළිබඳව පතලා වූ අපරිමිත මහා කරුණාවකින් මේ ලෝකයට දේශනා කළා. මේ කාරණා 7 පිළිබඳව මේ පින්වත් පිරිස දන්නවා. හේතුව සබ්බාසව සූත්‍ර දේශනාවෙන් බොහෝ ස්වාමින් වහන්සේලා සද්ධර්මයේ දේශනා කරනවා. මේ පින්නතුන් නොඑක් අවස්ථාවල සබ්බාසව සූත්‍රය මුල් කරගෙන කරන ධර්ම දේශනාවන් ශ්‍රවණය කරලා ඇති. මේ සූත්‍ර දේශනාවේ තියෙන මේ කාරණාවන් පිළිබඳව අපි මනා වූ ඥානයක් මනා වූ අවබෝධයක් ඇති කරගත්තේ නැත්නම් ඇතැම් විට නොයෙක් පාපී දෘෂ්ටි අපේ సంతానගතව උපදින්න පුළුවන්කමක් තියෙනවා. සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා සූත්‍රය පිළිබඳව ඥානය උපදවාගෙන නැත්තන්ගේ ඒ ඥානය වඩාත් දියුණු කර ගැනීම පිණිස තවත් පිරිසුදු කර ගැනීම පිණිස ඒ වගේම සූත්‍ර දේශනාව ශ්‍රවණය කරපු නැති පින්නතුන්ට සූත්‍ර දේශනාව පිළිබඳව යම් ප්‍රාමාණික අවබෝධයක් ඇති වෙන විදිහට මේ දේශනාව කරන්නටයි මා බලාපොරොත්තු වන්නේ. සූත්‍ර දේශනාවේ උගන්වන ආශ්‍රව ප්‍රහාණය කරන ක්‍රම 7 භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අත්තිබික්කවේ ආසවා දස්සනා පහතබ්බා. මහණෙනි දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු පහ කළ යුතු ආශ්‍රව ධර්ම තියෙනවා. අත්තිබික්කවේ ආසවා සංවරා පහතබ්බා. මහණෙනි සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව ධර්ම තියෙනවා. අත්තිබික්කවේ ආසවා පටිසේවනා පහතබ්බා. මහණෙනි ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම තියෙනවා. අත්තිබික්කවේ ආසවා අදිවාසනා පහතබ්බා. මහණෙනි ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම තියෙනවා. අත්තිබික්කවේ ආසවා පරිවර්ජනා පහතබ්බා. මහණෙනි දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. කියන්නේ හැර දැමීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම තියෙනවා. අත්තිබික්කවේ ආසවා විනෝදනා පහතබ්බා. මහණෙනි දෝෂ සැලකීම් සහිත වීරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම තියෙනවා. අත්තිබික්කවේ ආසවා භාවනා පහතබ්බා. මහණෙනි භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම තියෙනවා. මේ කාරණා 7 දිහා බලපුවාම පින්නතුන්ට වැටහෙනව ඇති ආශ්‍රව දුරු කරන එක එක ක්‍රම සර්වඥන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේ ක්‍රම 7න් එකක් තියෙනවා අත්තිබික්කවේ ආසවා දස්සනා පහතබ්බා කියලා. තවත් කාරණාවක් තියෙනවා අත්තිබික්කවේ ආසවා භාවනා පහතබ්බා කියලා. ඇතැම් විට මේ කාරණා දෙක වරදවාගෙන දෝ ඇතමෙක් මේ සමාජයේ කියනවා අපිට ඇහෙනවා සෝතාපන්න වෙන්න භාවනා කරන්නට උවමනා කරන්නේ නැහැ කියලා. සෝතාපන්න වෙන්න භාවනා කරන්න ඕනේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. තවත් කෙනෙක් කියනවා ආශ්‍රවයන් ප්‍රහාණය කිරීම පිණිස
තියෙන්නා වූ තවත් එක් ක්‍රමයක් විතරයි භාවනාව කියන්නේ කියලා. එතකොට භාවනා කියන වචනේ තේරුම මොකද්ද? භාවනා කියන වචනේ තේරුම සරලවම කිව්වොත් වැඩිම. භාවනා කියන වචනේහි සරලාර්ථය වැඩිම කියන එකයි. එතකොට මොනවා වැඩිමද? මොනවා වැඩිමද භාවනා? කුසල් වැඩිම. මේ කුසල් වැඩිම භාවනා නම් කියන්නට පුළුවන්කමක් තියෙනවා. එතකොට අත්තිබික්කවේ ආසවා භාවනා පහතබ්බා කිව්වේ මහණෙනි වැඩිමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම තියෙනවා කියන එක. මේ කාරණා දෙක මොන කාරණා දෙකද? අත්තිබික්කවේ ආසවා දස්සනා පහතබ්බා කියන එකත් අත්තිබික්කවේ ආසවා භාවනා පහතබ්බා කියන එකත් අපි තේරුම් ගන්නට ඕන. කොහොමද මේ පිළිබඳව අට්ඨකථාචාර්යින් වහන්සේලා, ටීකාචාර්යින් වහන්සේලා, අපේ පුරාණ මහතෙරුන් වහන්සේලා, අපේ ආචාර්යයන් වහන්සේලා අර්ථ දක්වලා තියෙන්නේ කියලා. එහෙම වුණොත් මේ කාරණාව අපිට විසඳ ගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් පින්නතුනි මේ ප්‍රහාණය කියපුවාම දස්සනා පහතබ්බා භාවනා පහතබ්බා කියන කාරණා දෙකෙන් සිදුවන්නේ සමුච්ඡේද ප්‍රහාණයයි. සමුච්ඡේද ප්‍රහාණය. ඒ කියන්නේ ආශ්‍රව ධර්මයන්ගේ මූලය සිඳ නැසීමයි මේ කාරණා දෙකෙන් කරන්නේ. මග නුවණින් කෙලෙස් නැසීමට කියනවා සමුච්ඡේද ප්‍රහාණය කියලා. කියන මාර්ගඥානයන්ගෙන් සෝවාන් මාර්ගඥානය, සකදාගාමී මාර්ගඥානය, අනාගාමී මාර්ගඥානය, අරිහත් මාර්ගඥානය කියන මේ ලෝකෝත්තර මග නුවණින් මාර්ගඥානයන්ගෙන් කෙලෙස් නැසීමට කියන සමුච්ඡේද ප්‍රහාණය කියලා. එතකොට දස්සනා පහතබ්බා භාවනා පහතබ්බා කියන මේ කාරණා දෙකෙන් සිද්ධ වන්නේ සමුච්ඡේද ප්‍රහාණයයි. පපංච සූදනී කියන මෙදුම් සංගි අට කතාව, මජ්ක්‍ධිම නිකාය අටුවාව මේ පිළිබඳව ඊටාම ලස්සන විචිත්‍රවත් වූ අර්ථ විස්තරයක් ඉදිරිපත් කරනවා. ඒ වගේම එහි තියෙන අට කතාවේ තියෙන සැඟවුණ අර්ථ ප්‍රකාශ කිරීම වශයෙන් පපංච සූදනී අටුවාවට ලියවුණ ටීකාව ලීනත්ත ප්‍රකාශිනී කියන ටීකාව. මේකට ඉතාම ලස්සනට අර්ථ විස්තර ඉදිරිපත් කරලා තියෙනවා. අත්තිබික්කවේ ආසවා දස්සනා පහතබ්බා කියන තැන දස්සන කියන නාමයෙන් විවහාර කරන්නේ. දැන් අපි දන්නවා ලෝක කියන වචනේ ත්‍රිපිටකයේ නොඑක් තැන්වල යෙදෙනවා. ඒ ලෝක කියන වචනය ත්‍රිපිටකයේ නොඑක් තැන්වල යෙදුනහම ඒ යෙදෙන තැන අනුව අර්ථය මතු කරගන්න ශ්‍රාවකයින් දක්ෂ වෙන්නට ඕනේ. හැම තැනටම එකම අර්ථය ගන්නට ගියොත් එහෙම නැත්නම් ඒ යෙදෙන තැන අනුව නොගැලපෙන අර්ථය ගන්න ගියොත් අපිට බුදුරජාණන් වහන්සේගේ දේශනාව මනාවකට අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේ තමයි මේ දස්සන කියන වචනයත් යෙදෙන තැන අනුව අර්ථ ගන්වා ගන්න ශ්‍රාවකයන් දක්ෂ වෙන්නට ඕන. ආන් ඒ සඳහා තමයි අට කතාවෙන් පින්වත්නි අපිට මග විවර කරලා දෙන්නේ. අටුවාවෙන් අපිට මග විවර කරලා දෙන්නේ අන්නේ කාරණාවට. අත්තිබික්කවේ ආසවා දස්සනා පහතබ්බා කියන තැන දස්සන කියලා ප්‍රකාශ කරන්නේ සෝවාන් මාර්ගඥානයට. මේ සෝවාන් මාර්ගඥානයට කියන තවත් වචනයක් තමයි දස්සන කියන්නේ. ඇයි සෝවාන් මග නුවණට නැත්තම් සෝවාන්
ලෝකෝත්තර මගනුවනනේ සෝවාන් මාර්ගඥානය. ඒක චිත්තාක්ෂණිකයි. ඒක චිත්තාක්ෂණික වූ සෝවාන් මාර්ගඥානයට දස්සන කියන්නේ පළමු වතාවට නිවන දකින නිසා. නිවන දැක කළ යුතු කෘත්‍යයද කරන නිසා. ගෝත්‍ර වූ ඥානයෙන්ද ඊට මෙහා උපදින මාර්ගඥානයට කලින් උපදින ගෝත්‍ර වූ සිතින්ද නිවන දකිනවා. එසේ වුවත් කළ යුතු කෘත්‍ය නොකරන නිසා එයට දස්සන කියන නාමය ව්‍යවහාර නොකරන බව අට කතාවෙහි සඳහන් වෙනවා. එතකොට සෝවාන් මාර්ගඥානයට දස්සන කියලා ව්‍යවහාර කරනවා. පළමු වතාවට නිවන දැක කළ යුතු කෘත්‍යයද කරන නිසා. මේ පින්නතුන්ට ඊටාම මේ පින්නත් පිරිස ඊටා හොඳින් දන්න ඊටා සමීප සූත්‍ර දේශනාවක් තියෙනවා කරණීය මෙත්ත සූත්‍රය. කරණීය මෙත්ත සූත්‍රයේ අවසානයේ තියෙන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ දර්ශන සම්පත්තියෙන් යුක්තව. එතනත් දස්සන කියන වචනය භාවිත කරන්නේ සෝවාන් මාර්ගඥානයට. එතකොට දෘෂ්ටියකට නොපැමිණ දෘෂ්ටියකට පැමිණෙන්නේ නැතුව දිට්ඨිංච අනුපගම්ම දස්සනේන සම්පන්නෝ දර්ශන සම්පත්තියෙන් යුක්ත වී කියන එකයි. එතෙන්ට යන්න කළ යුතු දේවල් රාශියක් කරණීය මෙත්ත සූත්‍රයේ పూర్ව භාගයේහි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට මෙතන දස්සන අත්තිබික්කවේ ආසවා දස්සනා පහතබ්බා කියන්නේ මහණෙනි සෝවාන් මාර්ගඥාණයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්මියෝ තියෙනවා කියන එකයි. සෝවාන් මාර්ගඥාණයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්මියෝ තියෙනවා කියන එක. එතකොට එයින් අර්ථ ගැන්වෙන්නේ නැහැ සෝතාපන්න වෙන්න මේ භාවනා නොකළ යුතුයි කියලා. එතකොට භාවනා කියන වචනේ තේරුමම වැඩිම කුසල ධර්මයන්ගේ වැඩිම කියලා මා මේ පිනතුන්ට කලින් මතක් කළා. එතකොට ඒ කාරණේ දිහා බලලා අපිට නිගමනය කරන්න බෑ හා සෝතාපන්න වෙන්න භාවනා කරන්න උවමනා කරන්නේ නැහැයි කියලා පින්වත්නි. ඊළඟට අත්තිබික්කවේ ආසවා භාවනා පහතබ්බා කියන තැන. අත්තිබික්කවේ ආසවා භාවනා පහතබ්බා කියන තැන අර්ථ ගන්නවන්නේ ප්‍රකාශ වන්නේ කුමක්ද? එතනින් කියන්නේ පින්වත්නි දැන් අත්තිබික්කවේ ආසවා දස්සනා පහතබ්බා කියන තැනින් ප්‍රකාශ වුණානේ සෝවාන් මාර්ගඥානය. ඉතිරි මාර්ග 3 සකදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අරිහත් මාර්ගය කියන මේ ලෝකෝත්තර මාර්ගඥාන 3 පිළිබඳවයි අත්තිබික්කවේ ආසවා භාවනා පහතබ්බා කියන තැන ඒ භාවනා කියන වචනයෙන් සර්වඥන් වහන්සේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. මේ අත්තිබික්කවේ ආසවා භාවනා පහතබ්බා කියලා භාග්‍යතුන් වහන්සේ දක්වන්නේම බොජ්ජංග ධර්ම. බෝධිඅංග බොජ්ජංග ධර්ම ටිකයි සර්වඥන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට එතෙන්න අට කතාව ලියන අටුවාචාර්යන් වහන්සේ මහරහතන් වහන්සේලා දක්වනවා මේ බොජ්ජංග ක්‍රමය ලෞකික ලෝකෝත්තර ක්‍රම දෙකෙන්ම විස්තර කරනවා. නමුත් මේ සබ්බාසව සූත්‍රයේදී අත්තිබික්කවේ ආසවා භාවනා පහතබ්බා කියන තැනදී ගත යුත්තේ ලෞකික ක්‍රමය නෙවෙයි ලෝකෝත්තර ක්‍රමයයි කියලා. ඉදපන ලෝකීය නයං පහාය
ලෝකුත්තර නයෝ ඒව ගහේ තබ්බෝ කියලා අටුවාචාරින් වහන්සේලා අට කතාවෙහි දක්වනවා. එතකොට එයින් සඳහන් වෙන්නේ මොකක්ද? මේ ලෝකෝත්තර මාර්ග සිත්වල යෙදෙන බොජ්ජංග ධර්ම ටිකයි සර්වඥන් වහන්සේ සබ්බාසව සූත්‍රයේ අවසාන කාරණාවෙන් දේශනා කළේ. ඒක සූත්‍රයේත් සඳහන් වෙනවා, අට කතාවෙත් සඳහන් වෙනවා, ටීකාවෙත් සඳහන් වෙලා තියෙනවා. එතකොට අත්තිබික්කවේ ආසවා දස්සනා පහතබ්බා කිව්වා සෝවාන් මාර්ගඥාණයට, නැත්තම් ලෝකෝත්තර සෝවාන් මාර්ග චිත්තයට. ඊළඟට අත්තිබික්කවේ ආසවා භාවනා පහතබ්බා කියලා භාග්‍යතුන් වහන්සේ ඊතුරු මාර්ග 3 දේශනා කළා, දැක්කුවා. ඊළඟට මැද තියෙන කාරණා ටික දැන් ඔබ දන්නවා. සෝවාන් මාර්ගඥානය, සකදාගාමි මාර්ගඥානය, අනාගාමි මාර්ගඥානය, අරිහත් මාර්ගඥානය කියන මේ මාර්ග සිත්වලින් තමා කෙලෙස් ධර්මයන් නැත්නම් මේ ආශ්‍රව ධර්මයන් සමුච්ඡේද ප්‍රහාණයට ලක්වන්නේ. අනුසේ නසන්න පුළුවන්කමක් තියෙන්නේ මේ ලෝකෝත්තර මාර්ගඥානයට, මාර්ග සිත්වලට. මේ මැද තියෙන කාරණා 5 සංවරා පහතබ්බා, පටිසේවනා පහතබ්බා, අදිවාසනා පහතබ්බා, පරිවර්ජනා පහතබ්බා, විනෝදනා පහතබ්බා කියන කාරණා ටික. මේ කාරණා ටික పూర్ව භාග ප්‍රතිපදාව. දැන් මේ බිනඳුන මේක ඊටාම මේ පැහැදිලි කරගන්නට ඕන. දැන් මේ දේශනාව කරන්නේ මගේ සිතැඟි පරිදිනේ. එතකොට ඇතැම් විට මේ පින්නතුන්ට ඇති වෙන ගැටලු මේ දේශනාව තුලින්ම ලිහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවට කල යුත්තේ කල්යාණ මිත්‍රයින් සමග හොඳට පරියාප්තිය හදාරපු කල්යාණ මිත්‍රයින් සමග සාකච්ඡා කරන එක. ස්වාමීනි මේකේ අර්ථය කොහොමද? මේකේ අර්ථය කොහොමද ගන්නෙ? මේකේ තේරුම මොකක්ද? මේ වචනේහි තේරුම මොකක්ද? අන්න එහෙම දැනගන්න එක. එහෙම නැත්නම් ඔබට පුළුවන් භාෂාව හරියට දන්නවනම් අට කතාගත විවරණය, ටීකාගත විවරණය බලලා මේ පිළිබඳව නිර්වුල් ඥානයක් ඇති කරගන්න. එතකොට මැද තියෙන කාරණා 5න් කියවෙන්නේ పూర్ව භාග ප්‍රතිපදාව. පළවෙනි කාරණාවෙන් සහ අවසාන 7 වෙනි කාරණාවෙන් කියවෙන්නේ අපර භාග ප්‍රතිපදාව. අප මේ වඩන්නා වූ ප්‍රතිපදාව කොටස් දෙකකට බෙදෙනවා. ලෞකික ප්‍රතිපදාව සහ ලෝකෝත්තර ප්‍රතිපදාව. ලෞකික ප්‍රතිපදාවට කියනවා పూర్ව භාග ප්‍රතිපදාව කියලා. ලෝකෝත්තර ප්‍රතිපදාවට කියනවා අපර භාග ප්‍රතිපදාවේ කියලා. එතකොට ලෝකෝත්තර ප්‍රතිපදාව, අපර භාග ප්‍රතිපදාව පළවෙනි කාරණාවෙන් සහ 7 වෙනි කාරණාවෙන් දක්වනවා. අත්තිබික්කවේ ආසවා දස්සනා පහතබ්බා, අත්තිබික්කවේ ආසවා භාවනා පහතබ්බා කියලා. ලෞකික ප්‍රතිපදාව නැත්නම් పూర్ව භාග ප්‍රතිපදාව දක්වනවා මැද කාරණා 5න් සංවරා පහතබ්බා, පටිසේවනා පහතබ්බා, අදිවාසනා පහතබ්බා, පරිවර්ජනා පහතබ්බා, විනෝදනා පහතබ්බා කියලා. එතකොට බලන්න పూర్ව භාග ප්‍රතිපදාව නොහොත් ලෞකික ප්‍රතිපදාව කුමක් සඳහාද? ලෝකෝත්තර ප්‍රතිපදාව, අපර භාග ප්‍රතිපදාව උපදවා ගැනීම පිණිසය. පින්වත්නි, සූත්‍රයක අර්ථ මතු කරගන්න ඒ සූත්‍රය පිළිබඳව පමණක් තියෙන ඥානය, අවබෝධය බොහොම මදි. සූත්‍රයක තේරුම මතු කරලා ගන්න සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ සමස්ත දේශනාව පිළිබඳව ප්‍රාමාණික අවබෝධයක්, යම් ඥානයක්, යම් කියවීමක්, යම් ඉගෙනීමක් තියෙන්නට ඕනේ. එහෙම නැති වෙනකොට තමා සූත්‍රයක් දිහා බලලා නොඑක් ආකාරයේ දෘෂ්ටි මතවාදවල හිර වෙන්නේ. ඒතොර ලෞකික ප්‍රතිපදාව
පූර්ව භාග ප්‍රතිපදාව ලෝකෝත්තර ප්‍රතිපදාව සඳහා අපර භාග ප්‍රතිපදාව සඳහා. ඔබ දන්නවා කමටහන් 21ක් ඇතුළත්ව තියෙන මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව. ඒ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ පුරාවට සඳහන් වෙන්නේ. සතිපට්ඨාන සූත්‍ර දේශනාව පුරාවටම සඳහන් වෙන්නේ මේ පූර්ව භාග ප්‍රතිපදාව. නැත්නම් ලෞකික ප්‍රතිපදාව. ලෝකෝත්තර ප්‍රතිපදාව අපර භාග ප්‍රතිපදාව උපදවා ගන්න උපකාර වන ලෞකික ප්‍රතිපදාව පූර්ව භාග ප්‍රතිපදාවයි මේ සතිපට්ඨාන සූත්‍රයේ පුරාවටම විස්තර වෙන්නේ. ඒ පිළිබඳව සුමංගල විලාසිනී කියන දීඝනිකාය අට කතාවේ බොහෝම ලස්සනට විස්තර වෙලා තියෙනවා. ඒකට පුරාණේ ඇතිවෙච්ච කතාවක් ත්‍රිපිටකධාරී මහතෙරුන් වහන්සේලා දෙනමක් අතර ශිෂ්‍ය ස්වාමින් වහන්සේ සහ ගුරු ස්වාමින් වහන්සේ ආචාර්ය ස්වාමින් වහන්සේ අතර ඇතිවෙච්ච කතාවස්තුවකුත් දක්වලා තියෙනවා. එතකොට මේ සූත්‍ර දේශනාව පුරාවටම කියවෙන්නේ මේ පූර්ව භාග ප්‍රතිපදාව. ලෞකික ප්‍රතිපදාව. එතකොට මේ දස්සන කියන වචනයෙන් කියවෙන සෝවාන් මාර්ගඥානෙ උපදවා ගන්නටත් භාවනා පහතබ්බා කියන තැන කියවෙන ඉගැන්වෙන සකදාගාමී මාර්ගඥානය, අනාගාමී මාර්ගඥානය, අරිහත් මාර්ගඥානය කියන මේ මාර්ගඥාන තුන උපදවා ගැනීමටත් අර කියන සංවරා පහතබ්බ, පටිසේවනා පහතබ්බ, අදිවාසනා පහතබ්බ, පරිවර්ජනා පහතබ්බ, විනෝදනා පහතබ්බ කියන මේ පූර්ව භාග ප්‍රතිපදාව නැත්නම් මේ ලෞකික ප්‍රතිපදාව උපකාර වෙනවා. එතකොට මේ ලෝකුත්තර කියන්නේ ලෝකය ඉක්මවා යෑම වශයෙන් සහ ලෝකය ඉක්මවා ගොස් කියන අර්ථය ලෝකුත්තර කියන්නේ. ලෝකෝත්තර සිත් ඔබ දන්නවා 8ක් තියෙනවානේ. ලෝකෝත්තර සිත් 8යි. මාර්ග සිත් 4යි, ඵල සිත් 4යි. මාර්ග සිත් 4 උපදින්නේ ලෝකයෙන් එතර වෙමින්. මොන ලෝකයෙන්ද? මේ පංච උපාදානස්කන්ධ සංඛ්‍යාතු ලෝකයෙන් එතර වෙමින් උපදින සිත්. ඊළඟ ඵල සිත් කියන්නේ එතර වී උපදින සිත්. මේ පංච උපාදානස්කන්ධ සංඛ්‍යාතු ලෝකයෙන් එතර වී උපදින සිත් වලට කියනවා ඵල සිත් කියලා. එතකොට මේ මාර්ග සිත් උපදවා ගන්න සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මේ මාර්ග සිත් උපදවා ගන්න ඉන්ද්‍රිය සංවරයක් නැතුව පුළුවන්ද? ප්‍රත්‍යවේක්ෂාවක් නැතුව පුළුවන්ද? ඉවසීමක් නැතුව පුළුවන්ද? දුරු කළ යුතු දේවල් දුරු කරන්නේ නැතුව පුළුවන්ද? පුළුවන්කමක් නැහැ. ඔබ දන්නවා දැන් අත්තිබික්ක ව්‍යාසවා දස්සනා පහතබ්බා කියනවානේ. සෝතාපන්න වෙන්න උපකාර වෙන කරුණු සර්වඥන් වහන්සේ දේශනා කළා. කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව කියලා. බුදුරජාණන් වහන්සේ. එතකොට මේ ධම්මානුධම්ම පටිපදාව කියන්නේ මොකද්ද? පූර්ව භාග ප්‍රතිපදාව. සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුක්තයේ තියෙන සාරිපුත්ත සූත්‍ර දේශනාවේ මේ කාරණා හතර තියෙන්නේ. මේ කාරණාවලට අට කතාව සංයුත්ත නිකාය අටුවාව කියනවා පින්වත්නි. මේ කාරණාවන්ගෙන් කියවෙන්නේ පූර්ව භාග ප්‍රතිපදාවයි කියලා. පූර්ව භාග ප්‍රතිපදාවයි කියලා. එතකොට මේ පූර්ව භාග ප්‍රතිපදාව හැටියට කුසල් වඩන්නේ නැතුව, පූර්ව භාග ප්‍රතිපදාව වශයෙන් කුසල් වඩන්නේ නැතුව පුළුවන්කමක් නැහැ අපර භාග ප්‍රතිපදාව උපදවා ගන්න. ඒ නිසා මේ කාරණා හතෙන්ම වෙන්නේ ලෞකික ලෝකෝත්තර වශයෙන් කුසල ධර්මයන්ගේ වැඩිම. ලෞකික ලෝකෝත්තර වශයෙන් කුසල ධර්මයන්ගේ වැඩිම. කුසල ධර්මයන්ගේ වැඩිමම භාවනාවයි කියලා අටුවාචාර්යන් වහන්සේලා අට කතාවල විවරණ දක්වලා තියෙනවා. ඒ වගේම පටිසම්භිදා මග්ග ප්‍රකරණය වගේ පෙළට අයිති ග්‍රන්ථයන් වලම සඳහන් වෙලා තියෙනවා.
එනිසා මේ කාරණා 7 පිළිබඳව මීට වඩා යමක් ප්‍රකාශ කරන්නට කාලය නෙවෙයි, කාල වේලාව විකුත්ව ගියා. මේ කියපු කාරණාවන් මේ පින්වත් පිරිස මනාකොට කල්පනා කරලා හිතලා තමන්ගේ ජීවිතයට ගලපගෙන නිවැරදිව මේ ප්‍රතිපත්ති ශාසනය තුල යෙදිලා ඉක්මනින්ම මේ සංසාර ගමනින් නිදහස් වීම පිණිස අදිෂ්ඨාන පිහිටුවා ගන්න හැටියට කරුණාවෙන් මතක් කරනවා. අවසරයි ස්වාමින් වහන්ස, මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් 2010 වසරේ ජූලි මාස 2 වෙනිදා පරලෝසෙපත් මුල්ලේරියාව මූලික රෝහලේ විද්‍යුත් නිතර්පණ රේඛන නිලධාරී ලෙස සේවය කළ රසික සඳරුවන් දෙල්පාගොඩ ලොකු පුතාටත් ඩී.ජී. පියසේන මහතාගේ පරලෝසෙපත් දෙමව්පියන් වන ස්ටීවන් මහතාට සහ වී ජයසිංහ ආරච්චි මහත්මියටත් ආරි අයියා, ගුණවතී අක්කා, සුදුදුව ඇතුළු මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ටත් දයා දිසානායක මහත්මියගේ පරලෝසෙපත් දෙමව්පියන් වන ආර්.බී. දිසානායක සහ ගුණවතී රාජපක්ෂ යන දෙපළටත් චන්ද්‍රා, පද්මා, කරුණාරත්න යන සොයුරු සොයුරියන්ටත් ඥාති දියණිය ඉන්දිකාටත් ඥාති සොහිරන් වන ඥානදාස ගාල්ලගේ සහ විල්ප්‍රඩ් ධර්මරත්නටත් මියගිය සියලු ඥාති මිත්‍රාදීන්ටත් පුණ්‍යානුමෝදනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරනවා පොල්ගහවෙල ගොඩවලේ වත්ත රෝහලපාර අංක 68 86 නිවසේ පදිංචි දයා දිසානායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. අද දින උපන්දිනය සමරන තිලන ජයසූරිය සොහයුරාට නිදුක් නිරෝගී සුව සහ සුබ අනාගතයක් ප්‍රාර්ථනා කිරීම සඳහාත් පවුලේ සැමටත් රටවැසියන්ටත් සෙත් පැතීම සඳහාත් පරලෝසැපත් ආච්චිලා සීයලා ඇතුළු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීමේ අරමුණෙන් යුතුවත් දේශකයන්න් වහන්සේට සෙත් පැතීම සඳහාත් දායකත්වයේ දරනවා ත්‍රිකුණාමලය නුවර පාර සිංහපුර සූරිය සෙවන අංක 159 නිවසේ පදිංචි නදීජා ජයසූරිය මෙනවිය. දොරනාගොඩ පදිංචිව සිටියදී මීට වසර 20කට පෙර පරලෝසැපත් KAC අප්පුහාමි පියාණන්ටත් වසර 10කට පෙර පරලෝසැපත් HA කරුණාවතී මෑණියන්ටත් පෙතියාගොඩ පදිංචිව සිටියදී වසර 13කට පෙර පරලෝසැපත් වූ සාමුවෙල් වර්ණකුල සූරිය පියාණන්ටත් වසර 6කට පෙර පරලෝසැපත් මියුරින් වර්ණකුල සූරිය මෑණියන්ටත් නිමල් රංජිත් පෙරේරා සොහයුරාට සහ ශ්‍රියා කාන්ති පෙරේරා සොහයුරියටත් වර්ග පරම්පරාවේ පරලෝසැපත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා දොරනාගොඩ පදිංචි KA ගාමිණී කුරුප්පු මහතා, මැතිනිය සහ දියණියන්. අපවත් වී වදාළ හුංගම ගුණසේන නාහිමියන්ට අනුලා මෑණියන් වහන්සේගේ මව්පිය දෙදෙනා වැඩිමහල් සොහයුරා ඇතුළු සංසාරගත ඥාති මිත්‍රාදීන්ටත් සද්දා කුසල මෑණියන් වහන්සේගේ මව්පිය දෙදෙනා සහෝදරයා ඇතුළු සංසාරගත ඥාති මිත්‍රාදීන්ටත් කිරිබත් ආරාමේ දායක පින්වතුන්ගේ මියගිය ඥාතීන්ට සහ අපවත් වී වදාළ සංගරුවනට සහ සිල්මෑණීන් වහන්සේලාටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් ධම්මවිසුද්ධී මෑණියන් වහන්සේට සිල්මෑණියන් දෙපළගේ ඥාතීන්ට දායක පින්වතුන්ට දේශකයන්න් වහන්සේට සහ මහා සංඝරත්නයට ලෝකවාසී සැමට හා තමන්ටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි යන අරමුණින් යුතුව දායකත්වයේ දරනවා හුංගම ඉහළගම කිරිබත් ආරාමයේ අගුණකොළ පැලැස්සේ අනුලා සිල්මෑණියන් වහන්සේ සහ දෙහිගස්පේ සද්දා කුසල මෑණියන් වහන්සේ. වසර 11කට පෙර පරලෝසැපත් කේ විජේරත්න ස්වාමි පුරුෂයාටත් වසර 6කට පෙර පරලෝසැපත් චාන්දනී මානෙල් දිසානායක දියණියටත් දෙපාර්ශවයේ පරලෝසැපත් දෙමව්පිය සහෝදර සහෝදරියන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින දූදරු මුණුබුරු මිනිබිරියන්ටත් ලේලිය බෑනාවරුන් සහ ඥාති මිත්‍රාදීන්ටත් පැතූ බෝධියකින් නිර්වාණ අවබෝධය ලබා ගැනීමට මෙම පුණ්‍ය කර්මය හේතු වේවායි යන අරමුණින් යුතුව දායකත්වයේ දරනවා මරදන් කඩවල පෙරිය කුලම අරුණ නිවසේ පදිංචි ටී.බී. සෝමාවතී මහත්මිය. වයස අවුරුදු 97ක් වන පින්වත් එස්.ඩී. අබේ මැණිකේ මෑණියන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් උතුම් අමා මහ නිවන් සුව පිණිස මෙම ධර්ම දානමය පින්කම හේතු වේවායි යන අරමුණින් යුතුවත් ඩී.එම්.ජී. පොඩිමැණිකේ ඩී.එම්.ජී. තිලකරත්න
DMG දිසානායක යන දූ දරුවන්ට සහ බෑනාවරුන්, ලේලිවරුන්, මුණුබුරු මිනිබිරියන්ටද නිදුක් නිරෝගී සුව චිරජීවනයේ පැතීම සඳහාත් 2020 වසරේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන විනෝදී සෙදාරා රණසිංහ දියණියට තුනුරුවන්ගේ ආශිර්වාදය පැතීම සඳහාත් SD අබේමැණිකේ මෑණියන්ගේ පවුලේ මියගිය සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කිරීම සඳහාත් දායකත්වයේ දරනවා මැදිරිගිරිය යාය 8 අරුණගම පදිංචි SD අබේමැණිකේ මහත්මිය සහ DMG පොඩිමැණිකේ මහත්මිය. 2007 වසරේ ජූලි මාස 2 වන දින පරලෝ සැපත් ඉහළ ඉඹුල්ගොඩ පදිංචිව සිටි මානෙල් රූපසිංහ මෑණියන්ටත් පරලෝ සැපත් හෙක්ටර් රූපසිංහ, සිසිවතී ජයසිංහ, AD රූපසිංහ, සොපායා වික්‍රමරත්න, ඩොයිල් රූපසිංහ ඇතුළු පරලෝසපත් සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා ඉඹුල්ගොඩ ඉහළ ඉඹුල්ගොඩ පදිංචි ස්වාමි පුරුෂයා සහ හෂිනි විතානගේ, හර්ෂි විතානගේ යන දියණියන් දෙදෙනා. අදින් වසරකට පෙර පරලෝසපත් දෝන එන්ජරිනා ශ්‍රියාලතා ආටිගල ආදරණීය මෑණියන්ට වසර 44කට පෙර පරලෝසැපත් දෝන ලෝරන්ස් කන්නංගර ආදරණීය පියාණන්ට හා වසර 4කට පෙර පරලෝසැපත් ස්ටැන්ලි දයාවංශ අමරසිංහ මාමණ්ඩියටත් ලිලි බියට්‍රිස් සමරවීර අත්තම්මාටත් සුජාතා සමරවීර නැන්දාටත් ලයනල් සමරවීර මාමාටත් ආරොන් රණසිංහ එච් ඇලිස් නෝනා යන මහත්ම මහත්මීන්ට සහ මියගිය සියලු ඥාති මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහාත් සඳරු නවෝත් හා සසිඳු සයුරු යන දරුවන් දෙදෙනාට නිදුක් නිරෝගී සුව හා අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිස තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට තෙරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත් කොරෝනා උවදුර ඉක්මනින් දුරු වී ලෝකවාසීන්ට ශාන්තිය උදා වීම පිණිසත් දායකත්වයේ දරනවා බණ්ඩාරගම ගැලණිගම කුඹුකපාර අංක 13 නිවසේ පදිංචි රූබී කන්නංගර මහත්මිය. අවසරයි ස්වාමින් වහන්සේ. හොඳයි පින්වත්නි, අද දවසේ මේ පින්වත් පිරිස සිල් සමාදන් වීමෙන්, ධර්ම ශ්‍රවණය කිරීමෙන්, අපේ ධර්ම දේශනා කිරීමෙන් හාත්පසින්ම රැස් කරගත් උපදවාගත් මේ උදාාරතර වූ පින අනුමෝදන් කරමු. අද දවසේ ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත දායකත්වයේගෙන කටයුතු කළේ පින්නතුන් නමින් අභාවයට පත්වන යම්තා ඥාතීන් පින් බලාපොරොත්තු වෙනවනම් ඒ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ මේ පින්වත් පිරිස නමින් අභාවයට පත්වන යම්තා ඥාතීන් පින් බලාපොරොත්තු වෙනවනම් ඒ ඥාතීන්ද මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාම තම තමන්ගේ සංසාර ජීවිතය සුවපත් කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරන්න. ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත දායකත්වයේගෙන කටයුතු කළ සත්පුරුෂයින් හැම දිනාටමත්, ධර්ම ශ්‍රවණය කළ පින්තුන් හැම දිනාටමත් අපි ආශිර්වාද කරනවා, පින් අනුමෝදන් කරනවා. තුනුරුවන් සතු අනන්ත සූවිසි මහා ගුණ බලයෙන් මේ හැම දිනාටම සියලු යහපත, සියලු සැනසෙල්ල වේවා කියලා. උපදවාගත් මේ උදාාරතර වූ කුසලය උතුම් වූ ධර්මාවබෝධය පිණිස, නිර්වාණ අවබෝධය පිණිස උපකාරක ධර්මයක් වේවා, පාරමී කුසලයක් වේවා, පිහිට පිණිස පවතිවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිකාරී වැවුඩ දොඩන්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍යපාද උඩුදුම්බර සෝපිත ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු.
සදහැවතුනි ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වය ලබා ගන්න. කතා කරන්න ආගමිකංශයට 0112 697 140 0112 697 140 මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයෙන් විමසන්න 011307 1082 011307 1082 ඔබට තෙරුවන් සරණයි.